මෙතනින් එහාට දැන් ලේලි ඇවිල්ලා ආදරණීය ස්වාමියාට කියනවා අපි අම්මට මෙහෙම කරමු. අද කාලේ නම් වයසට ගියාම අම්මලා කොහාටද ගෙහින් දාන්නේ? වැඩිහිටි නිවාසෙට, මහලු මඩමට, අනාථ නිවාසෙට නේද? කැලණියටත් මේ ළඟදී ගෙනත් දාලා තිබ්බා මමත් දැක්කයි කතාව. ඒව ඇත්ත. මේ වගේ සමාජීය අප්‍රමාණ සිදුවීම් අපේ දැස්වලට පෙනෙනවා. සමහරු ගෙවල් වල දාගෙන ඉන්නව අම්මා තාත්තා වැඩකාරියෝ වගේ. කුස්සියේ, ගබඩා කාමරේ අම්මව දාලා සලකන්නේ තිරිසන් සත්තුන්ට වගේ. කන්න බත් ටික දෙන්නේ බෙලෙක් පිඟානට. අම්මට බත් පිඟාන බිමින් තියලා පයින් ගහන ලේලිවරු මන් දැකලා තියෙනවා. මේ පිටරට නෙවෙයි බුදුබණ කියන ලංකාවේ. සමහර අම්මලා මගේ පන්සලට ඇවිදලා පැය දෙක තුන අඬනවා. මන් දන්නේ ඒගොල්ලන්ට පීඩ වෙන්න ඕනි කොහොමද කියලා. ඒ තරම් දුෂ්ට දරුවෝ අපේ රටේ ඉන්නවා පින්වතුනි. තමන්ගේ අම්මා බුදු කෙනෙක් වගේ සලකන්න ඕනේ කියලා කිව්වේ මේ ලෝකේ එකම ශාස්ත්‍රවරයා. මගේ අමාමෑණි බුදුහාමුදුරුවෝ. ඒ අම්මා ගෙදර තිරිසන් සතෙක් වගේ තියෙන දරුවන්ට යන්න වෙන අවීචි මහ නරකාදිය ගැනත් අද බණ ඉවරුනහම දැනගන්න පුළුවන්. දැන් බලන්න මේ ආදරණීය බිරිඳගේ යෝජනාව මොකක්ද කියලා. ගෙදර කරදර උන අම්මාය සැමට මුල්ලුන කාරමයකි පල දෙන සිතං නේමා ගෙවන පවගෙන මාවනු බේවායසක කරදර දේවායි නෙක නෙක මට ඉන්න බෑදක ගංගට ගෙන ගොස් මරමු දවසක ගංගට ගෙන ගොස් මරමු දවසක සෙනෙහස ආදරේ කරුණාව දීලා මාව ආදරෙන් ලොකු කරපු මගේ රත්තරන් අම්මා මං කොහොමද ගඟට දාලා මරන්නේ? පින්වතුනි මැදියම් රාත්‍රියේ ආදරණීය අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ලං වුණා. අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පුතු අම්මේ මට සමාවෙන්න කියලා කිව්වා. ගත වුණේ සුළු වෙලාවයි. කාරුවල බැන්ද මැදින් ගංගට ඇදෙනවා නිදාසිටෙන මව ගං තෙර වෙත ගෙනියනවා කෑරල අඬ මේ විපතේ ලකුණු කියනවා
දස මාස කුස දරාපොමාවෝ ගංගට දමනවා දස මාස කුස දරාපොමාවෝ ගංගට දමනවා අහිංසකම්මව ගංගාවට විසි කරලා පුතා ගෙදරට ඇවිත් සුව නින්දකට වැටුණා. නමුත් අපි සිතන දේ නෙවෙයි එදා ගම්මානේ මැද සිද්ධ වුණේ. ආසරණ මේ මාව කල පිං බාල මාතු වෙනවා ගං දෙවැටේ පඳුරක අම්මව පැටලෙනවා ගණකාරවල කපාන දින කර නැග එනවා පුතු සොයන මව ආලෝයම ගෙට පැමිණෙනවා පුතු සොයන මව ආලෝයම ගෙට පැමිණෙනවා අම්මව ගංගාවේ මහා කටුවකුලක සිර වෙනවා කටුවත් අල්ලගෙන ගොඩට එන ආදරණීය අම්මා මුළු ඇඟ පුරාම කටු ඇනිලලේ වැක්කිරෙනවා ඇඳගෙන ඉඳපු වස්ත්‍රය කෑලි කෑලි වලට ඉරිලා වෙන් වෙලා අම්මගේ ඇඳිවත විතරයි පින්වතුනේ ගොඩට ආපු අම්මා චීත්ත කෑල්ලෙන් තමන්ගේ ශරීර කූඩුව වහගත්තා ගොඩට ආපු අම්මා ඉස්සල්ලාම කතා කළේ කාටද දන්නවද මගේ රත්තරන් පුතේ අනේ මාව දාලා යන්න එපා පුතේ කිව්වා වේදනාව දරන්න බැරි අම්මා පුතාට කතා කළත් මේ හඬ කාටවත් වැහුනේ නෑ පින්වතුනි ගොඩට ආපු අම්මා පුතාව සොයාගෙන යන්න පිටත් වුණා අම්මගේ කකුල් දෙක වාරුනේ අම්මා එතනම බිම ඇදගෙන වැටුණා වැටුණු අම්මා නැගිට්ටා දෙපයින් නැගිටල පුතාව හොයාගෙන යන්න බැරි තැන ආදරණීය අම්මා රෑ එළි වෙනකන් ගව් ගානක් දුර වැලි පාර දිගේ එළි වෙනකන් දන ගෑව පුතේ අම්මගේ දනිස් දෙක පුපුරු ගහලා ලේ වැක්කිරෙනවා ගව් ගානක් දන ගාපු අම්මා හිමින් සැරේ ගෙදරට ලං වුණා එලිපත්තේ පිල උඩින් වාඩි වුණා විතරයි ලේලි ඇවිත් දොර ඇරියා ඉස්සරහා වැටිලා ඉන්න අම්මව දැකලා කතා කළා ස්වාමියාට කතා කරලා කියනවා ගැඹුර ඇති ගම් තෙරට අම්මව දෑවාම කොහොමද සිදුනේ අම්මගේ පැමිණීම ඔය බොරු වලින් රවටනු බෑ හැමදාම මේ මොතෙම කරමි මේගේ හැර යාම නුඹ මට වංචාවක් කළා අම්මා මැරුවයි කියලා මං යනවා යන්ට මගේ අම්මගේ ගෙදර
බිරිඳගේ අතින් අල්ලගෙන ස්වාමියා කියනවා සොඳුර මට තව සතියක් කල් දෙන්න මම මේකට මොකක් හරි පිළියමක් කරන්නම්. කාලයේ සතියක් ගත වුණා. උදේ පාන්දර නැගිටලා ස්වාමියා ළඟට දුවගෙන එන බිරිඳ කියනවා ස්වාමීනි ඔබ දන්නවද ඔබේ නමින් මගේ කුස තුල දැන් දරු පැටියෙක් ඉන්නවා. මම අම්මා කෙනෙක්. මේ කහපු ගමන් අර ස්වාමියට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. බිරිඳගේ දෝතින් අල්ලගෙන කියනවා කියන්න ඔබ ඉල්ලන ඕන දෙයක් මං ගෙනහැල්ලා දෙන්නම්. ඕන දුල දුකක් කියන්න මං ඉටු කරන්නම්. ස්වාමීනි මගේ හිතේ තියෙන එකම එක දුල දුකයි මේ දරුව වෙනුවෙන් ඒක ඉටු කරනවද? කුමක්ද මේ දුල දුක? ඒ නොපසුබටව මට කියන්න. මේක කර්මයකි සතුටක් නම් නැත කවදාද මේ කිව මිය යන්නේ කෝපෙන් ඇවිලේ දෙනුවන් රතු වී එතනදී දත් මිටි කන්නේ ගෙදරින් යන්නට සැරසුන වේලේ තම සැමියට මිය පවසන්නේ නුඹේ මව මරාන හදවත කන්නට මහා දොළ දුකක් ඇතිවන්නේ නුඹේ අම්මා මරලා මට හදවත ගෙන දෙන්නේ. අද රාත්‍රී අම්මව අමුසොහනට ගෙනහිල්ලා අම්මගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මිදුළු නහර අතරින් අත දාලා අමුවේ අම්මගේ හදවත ගලවෙලා මට ලේත් එක්ක කන්න ඕන කිව්වා. ඒක තමයි මගේ දරුවගේ එකම දොළ දුක කිව්වා. පින්වතුනි එදා අමාවක දවසක් අමාවක ආකාශයේ සඳ පායා තිබුණේ නෑ. සඳේ කිරණ නොමැති නිසා තරු කැට පවා දිලිසුනේ නෑ. අන්ධකාර රාත්‍රියට ආභරණයක් උනේ කණා මැදිරියන්ගේ එළිය විතරයි. ස්වභාව ධර්මයේ පවා මිලින වෙලා බලාගෙන ඉන්නවා සිදුවෙන්ට යන මහා අපරාධයේ දිහා. මෙදියම් රාත්‍රී අවදි වෙන පුතා අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට සෙමින් ලං වුණා. අම්මගේ දෙපතුල ළඟ දන ගහලා වඳිනකොට මහරාත්‍රී අම්මට හැරුණා. දැස විවර කළ අම්මට පෙනෙනවා පුතා දන ගහලා වැඳගෙන ඉන්නවා. අම්මා ඇස් දෙක පියාගත්තා. හදවතින් ප්‍රාර්ථනාවක් කළා. මන් දන්නවා පුතේ අද රැට උඹ මාව මරනවා කියලා. ඒත් කවදාවත් මං උඹත් එක්ක තරහ නෑ පුතේ. උපදින ජාතියක් ගානේ උඹ මගේ කුසේ මගේම පුතා වෙලා ඉපදෙන්න ඕන. මන් දන්නවා උඹ බිරිඳගේ කීමටයි මට මෙහෙම කරන්නේ කියලා. මගේ පපුවේ ගලන සෙනෙහස දන්නේ මං විතරයි මගේ රත්තරන් පුතේ. අම්මාගේ දැස පිය වුණා. ගත වුණේ සුළු වෙලාවයි. කාරුවල නිසාසල රැහද
සසල කරනවා තම අම්මාව ගල් තලාව වෙත ගෙනියනවා මහගල් ගෙඩියක් ගෙන මව හිසට ගහනවා ජාතකව පුතු අතින් මවමිය යනවා අම්මාරගෙන තබමින් මහා වනය තුල කලෝගල් අරන් ගහනවා හිස පැලෙන කල උහුලා ගන්නේ කොහොමද හද නැගෙන දුක අම්මවේ පලයි ගල් පතුරෙන් පුතු දෙකට ගල් පතුරෙන් මවගේ පපුව දෙපාලු කරනවා හදවතගෙන බිරිඳ සොයා පුතු දිව යනවා අසල ගලක පාය පැටලී පුතුව වැටෙනවා අහන්න මල අම්මගේ හද කතා කරනවා අහන්න මල අම්මගේ අද කතා කරනවා අම්මගේ හදවත දෙකට මැදින් පළලා පුතාරගෙන යද්දී එකපාරටම පුතා පයලිස්සල වැටුණා අතේ තිබුණු හදවත ඈතට විසි වුණා විශ්ව ශක්ති ධාරාවේ චිත්ත බලයෙන් මැරිච්චි අම්මගේ හදවත කතා කරනවා තමන්ව මැරුවත් අම්මට අබමල් රේණුවක් තරම් වේදනාවක් දැනුන්නේ නැහැ පින්වතුනි ඒ තමන්ගේ කුසින් බිහිවෙච්චි පුතා වැටුණහම මැරිච්චි අම්මගේ හදවතටත් පනාවලු දරු සෙනෙහසට ඒකයි අම්මා කියන අකුරු තුන ලෝකයේ ඔය තරම් උසස් වෙන්නේ තමන්ගේ පුතා වැටුණහම
අම්මගේ පපුව උණු වෙලා අහන්න එකම එක වචනයයි වැටුණු පුතාගෙන් අම්මගේ හදවත කතා කරලා අහනවා උඹට රිදුනද මගේ පුතේ කියලා. මවකගේ උණුම නොලබා හැරදාගිය පුතේ නුඹ නැති දුක මගේ හදට දැනෙනවා මගේ පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ බත් කාට කාට අනලා මම කැවුවා මගේ පුතේ ඒවාද මතක නැද්ද මගේ රංකන්ද පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ අම්මගේ මේ වදන් ටික ඇහෙන පුතාට දරා ගන්න බැරි වුණා. අම්මගේ මල කඳ බදාගෙන රෑ එළි වෙනකන් පෙරලි හැඬුවා. අන්තිමට අම්මගේ මල කඳ බදාගෙන පපුව පැලිලා එතනම පුතා මරණයටපත් වුණා. උදේ පාන්දර ලේලි එනවා දොළදුක සංසිඳුවන්ට. එකත් පස්සෙක මව් මැරිලා. තවත් පස්සෙක ස්වාමියා මැරිලා. මන් නිසා නේද මේ අපරාධේ සිදුුනේ කියලා කුසදරුව අම්මා බෙල්ල වැලදාගෙන මරණයටපත් වුණා. මරණ 4ක් අපට කියලා දෙන එක දෙයක් තියෙනවා පුතේ. අම්මා කියන අකුරු තුනේ වටිනකම මේ සංසාරේ කවදාවත් මේ වචන වලට කියලා ඉවර කරන්න බෑ. ඔබ දන්නවද අම්මා කෙනෙක්ගේ වටිනකම කවදා හරි ඔයාට දැනේවි. ඒ අම්මා ඔයාගෙන් වෙන් වුණ දාට පුතේ. අම්මා කියන අකුරු තුනේ වටිනකම කවදා හරි ඔයාට දැනේවි. ඒ අම්මා ඔයාව දාලා ගිය දවසට පුතේ. එතකන් අම්මා කියන අකුරු තුනේ වටිනකම අපිට දැනෙනවා හරි අඩුයි. අම්මා සැර කරනකොට රවනකොට ඔරනකොට බනිනකොට අපිට හිතෙන්නේ අම්මා අපිට මහ වදයක් කියලා. ඒත් අම්මා රැව්වනම් බැන්නනම් ගැහුවනම් ඒ අපිට ආදරයට මිසක් තරහට නෙවෙයි පුතේ. හැමෝම ඇස් දෙක පියාගෙන බිම් බලා ගන්න. අත් දෙක උකුල මතින් තියාගෙන හොඳ ඍජු කයකින් ආදරණීය අම්මව සිහිපත් කරන්න. දැස් අඩවන්ව පියාගන්න. හදවතට අවංකවම අම්මගේ රූපෙම වවාගන්න. සමහර විට අම්මා බනින හැටි මතක් වේවි. අම්මා සැර කරපු හැටි රැව්වේ හැටි මතක් වේවි. ඒ අම්මගේ මූණ දිහා බලාගෙන අහන්න මං වෙනුවෙන් අම්මා වින්ද දුක කොච්චරද කියලා.
ඔය දුක ඔයාට දැනෙන්නේ නැත්තේ බඩගිනි කියනකොට අම්මා බට්ටි කනලා ඔයාට කවන හින්දා පුතේ. ඔය දුක දැනෙන හොඳම කෙනා තමයි පන්සලේ මහාන වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මගේ දෙපතුල මං ඉඹල වැඳපු වෙලාව. අම්මා මගේ අත් දෙක අල්ලගෙන කිව්ව එකම එක වචනයයි, මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා ඇඬුවා. එදා මගේ අහිංසක අම්මගේ ඇස්වල කඳුළු පිය දාලා පන්සලට ආපු වෙලාවේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි පුතේ. උදේ දවල් දානේ වළඳන පොඩි හාමුදුරුවෝ අවදි වෙන්නේ උදේ පාන්දර 3ට 4ට. ඉදලා අතට අරන් අක්කර ගානක් පන්සල තනියම අතු ගෑවා පුතේ. වලං පිඟන් දැලි වාජන දෑතේ කරගැට එනකන් දැලි ගාගෙන සේදුවා පුතේ. හැන්දෑවට බණ පොත අතට අරන් මහරෑ 1-2 වෙනකන් බණ පාඩම් කළා පුතේ. උදේ දවල් දානේ වළඳන පොඩි හාමුදුරුවෝ රෑටත් බඩගිනි හැදෙනවා. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? බඩගිනි දැනෙනකොට ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා කියනවා, හාමුදුරුවනේ මට බඩගිනි කියලා. පුංචි කාලේ අම්මා තුරුලේ තියාගෙන පෝපු කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවපු සම්බෝලයි බත් කටයි වෙනුවට අපිට ලොකු හාමුදුරුවෝ